heard a color. That to hold the camera. I will become an engineer. Only disturb me. Okay. අද කතා කරන්න යන්නේ verbs ක්‍රියාපද සම්බන්ධව තමයි අද පාඩමෙන් කතා කරන්නේ. මේ verbs කියන ක්‍රියාපද යම්කිසි ක්‍රියාවක් අපි කරන එක ගවන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේකේ මූලික ස්වරූප තුනක් තියෙනවා. එකක් තමයි අතීත කාල කියන ක්‍රියාපද. ඒ කියන්නේ කලින් කරලා ඉවර වෙච්ච ඒවා. ඊළඟට අනිත් ක්‍රියාපද ආකාරය තමයි වර්තමාන කාල. වර්තමාන කාල කියලා කියන්නේ මේ දැන් අද කරමින් පවතින දැන් කරනවා කෙරෙනවා කියන විදිහේ ක්‍රියාපද. ඊළඟ જાතිය තමයි අනතීත කාල. අනතීත කාල. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මෙතෙන්ට අනාගත කාල කියන එක කියයි කියලා. අනාගත කාලයකට අපි helping verb එකක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. මෙන්න ඒක නෙමෙයි අපිට වැදගත් මේ වෙලාවේදී අනතීත කාල කියන ප්‍රභේදය. මේ අතීත කාල ක්‍රියාපදයක අතීත කාල ස්වරූපයයි වර්තමාන කාල ස්වරූපයයි අනතීත කාල ස්වරූපයයි කියන තුන තියෙනවා නම් අපිට වාක්‍ය හදන්න ලේසි. මේ තුන තමයි වාක්‍ය ඇතුලේ භාවිතා වෙන මූලික ප්‍රභේද තුන. අපි උදාහරණයක් ගත්තොත් eat කනවා කියන එක. eat කියන ක්‍රියාපදය වර්තමාන කාලෙක eat eat කියන එක. අතීත කාලේ කෑවා කියන එක ate ate කියන එක. මේක eat ate. අනතීත කාල ක්‍රියාපදය eaten 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 කියන එක. එතකොට මේ ප්‍රභේද තුන තමයි මූලිකම වාක්‍යවල අපිට අවශ්‍ය වෙන ක්‍රියාපද ප්‍රභේද තුන. අපි තව උදාහරණයක් ගත්තොත් දැන් ඇත්තටම මේ අතීත කාල වර්තමාන කාල අනතීත කාල අපි මේවා මතක තියාගන්න ස්වරූපය මේ පිළිවෙලට නෙවෙයි. අපි මතක තියාගන්නේ වර්තමාන අතීත අනතීත විදිහට. අපි කීපයක් ඒ විදිහේ වාක්‍ය හදන්න කලින් අපි ක්‍රියාපදයේ ඒ ස්වරූප ටික පොඩ්ඩක් බලලා ඉමු. දැන් අපි බැලුවොත් ඉස්සෙල්ලාම අපි වර්තමාන කාල ස්වරූපය දානවා. ඊළඟට අතීත කාල ස්වරූපය දාන. ඊළඟට අනතීත කියන ස්වරූපය. මේකට ඉංග්‍රීසියෙන් කියනවා present tense. මේක past tense. මේක future නෙවෙයි past participle past participle form එක. මේකයි form තුන. present past participle. වර්තමාන අතීත අනතීත. අපි උදාහරණ ඉස්සෙල්ලා කතා කරන්නේ අපි තව එකක් අරගමු. give කියන එක. give කියන එකේ තේරුම දෙනවා කියන එක. දෙනවා. give give. මේකේ අතීත කාලේ තමයි gave. gave. මේකේ තේරුම දුන්නා. අනතීත කාල ස්වරූපේ තමයි given. given. මේකේ තේරුම දීලා කියන තේරුම. මේක ඔයගොල්ලෝ සිංහල අදහසත් එක්කම වාක්‍ය හදන පිළිවෙලේ ඉන්නවා නම් මේක මතක තියාගන්න එක අතිශය වැදගත්. ඒතර මේක මතක තියාගන්න ලේසි ක්‍රමය තමයි ඔළුවේ හැම වෙලෙම මේ පිළිවෙලටම මේක මතක තියාගන්න ලේසිම ක්‍රමවේදය තමයි ඔළුවේ හැම වෙලාවටම මේ පිළිවෙලටම මතක තියාගන්න. give gave given. give gave given. eat නම් eat ate eaten. eat ate eaten. මතක තියාගන්න. මේ කනවා මේ කියන්නේ කෑවා මේ කියන්නේ කාලා. එතකොට eat ate eaten. අපි තව උදාහරණයක් ගත්තොත් play කියන එක. play කියන එකේ තේරුම මොකද්ද? සෙල්ලම් කරනවා. මොකද්ද පුතේ? සෙල්ලම් කරනවා. මේකේ past tense එක තමයි played. played. සෙල්ලම් කළා. මොකද්ද? played. ඊළඟට මේකේ අනතීත කාලයකත් played my played. මේකේ තේරුම සෙල්ලම් කරලා. ඒතර මේක කියවන්නේ කොහොමද? play played. කියන්නේ play played. eat ate eaten. give gave given. ආයෙත් කියන්නේ give gave given. okay
තව එකක් අපි ගමු run කියන එක. run කියන එකේ තේරුම තමයි දුවනවා run run. දුවනවා වර්තමාන කාලේ. මේකේ past tense එක ran ran. දිව්වා. මොකද්ද ran කියන්නේ? ran. ඊළඟට run ran run. ආයෙත් run කියන වචනේම තමයි එන්නේ දුවලා කියන තේරුමට. run ran run. run ran run. තව එකක් ගත්තොත් විකුණනවා කියන එක. sell කියන එකේ තේරුම තමයි විකුණනවා. මොකද්ද? sell විකුණනවා. sold කියන්නේ විකුණුවා. sold මොකද්ද? sold විකුණලා කියන එකටත් පාවිච්චි වෙන්නේ මේකමයි sold විකුණලා. ඉතින් මේකේ ඔයගොල්ලෝ දැක්කොත් මේකේ එක පැටර්න් එකක් තියෙනවා සමහර ඒවා. දැන් මේ sold කියන එකම තමයි ආයෙත් අනතීතෙකෙත් sold විදිහටම පාවිච්චි වෙන්නේ විකුණලා කියන්නේ. මෙතනත් එහෙමයි. played කියපු එකමයි මෙතනත් පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේවා එහෙම නැහැ. ate eaten වෙනස්. ඒ කියන්නේ මේකේ ඒගොල්ලන්ට ආවේනික වෙච්ච පැටර්න් එකක් තියෙනවා. ඒ හින්දා මේවා කටපාඩමේ තියාගන්න එක තමයි මේක හොඳ. මේ forms තුන present past participle form තුන විදිහට ඔයගොල්ලෝ මේ මේ ක්‍රියාපද ටික අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. මේ ටික ඕන වෙනවා මේකෙන් වාක්‍ය හදද්දී. අපි වාක්‍ය හදන පාර්ට් එකට යන්නේ. දැන් අපි සිම්පල්ම වාක්‍යයකින් පටන්ගෙන මේ තුන ප්‍රැක්ටිස් කරමු. සිම්පල්ම වාක්‍යයකින් පටන්ගෙන ප්‍රැක්ටිස් කරමු. ඒ වාක්‍යයක් ලියද්දී අපි උක්තය දානවා. ඒ කියන්නේ කරන කෙනා. ඊළඟට ක්‍රියාපදය දානවා. ඊළඟට මේක මැදට මේ ක්‍රියාපදයේ මේ කරන කෙනා මැදට තමයි අපිට දාන්න වෙන්නේ ආඛ්‍යාතය කියන එක. ක්‍රියාවට ලක් වෙන කෙනා. ක්‍රියාවට ලක්වන්න. ඒ වගේ එකක් ඒ ෆෝමැට් එකක් තමයි අපිට ලියන්න වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් ඇය මල් විකුණනවා. මේක මේ ක්‍රියාව මේක මොන කාලයේද විකුණනවා කියන්නේ? වර්තමාන කාලේ present tense. එහෙනම් අර ක්‍රියාපද අපි මතක තියාගන්න ඕනේ ක්‍රියාපදයේ ආකාර තුනක් වර්තමාන අතීත අනතීත කියලා. ඒකේ වර්තමාන ෆෝම් එක තමයි අපිට පාවිච්චි වෙන්නේ. විකුණනකොට මොකද්ද කියන්නේ? sell sold. ඔහොම තමයි අර ෆෝම් තුන තියෙන්නේ. මේක තමයි වර්තමාන එක. විකුණනවා කියන එක. ඒතර මේක පාවිච්චි කරන්න වෙන්නේ. අපි ඒතර මුලින්ම මේක කරන කෙනා ඇය කියන කෙනා. ඇය කියන කෙනාට she කියලා පාවිච්චි කරන්නේ. she කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒතර she ඇය කියන්නේ she. විකුණනවා sell sell වර්තමාන එක තමයි පාවිච්චි she sell මොනවද? flowers. මල් වලට කියන්නේ flowers. කියන්නේ දැන් මේක she sell flowers. කියන්නේ she sell flowers. මේකේ වර්තමාන වාක්‍ය. මේකෙම අතීත වාක්‍යය ගත්තොත් ඇය මල් විකුණුවා කියද්දී අර දෙවෙනි ෆෝම් එක sold කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඇය කියන්නේ she, ඊට පස්සේ ක්‍රියාපදය එනවා sold කියන්නේ විකුණුවා. මොනවද? මල් flowers. මේක කියන්නේ මේක she sold flowers. කියන්නේ she sold flowers. මේකම අනාගත කාලේ පාවිච්චි කරද්දී අනාගත කාලේ මේකේ වාක්‍ය සිංහලෙන් ලියුවොත් ඇය මල් විකුණාවි. නමුත් අපේ තියෙන ෆෝමැට් තුන තමයි වර්තමාන අතීත අනතීත. ඒතකොට මේක අනාගත නෙවෙයි. මේක අනාගතයකට පාවිච්චි කරන්නේ නැහැ. අනාගතයකට අපි පාවිච්චි කරන්නේ will කියන එකත් එක්ක මේ වර්තමාන කාලයට අදාළ ක්‍රියාපදයමයි. ඒකට will sell ඒක තමයි විකුණාවි කියන්න පාවිච්චි කරන්නේ. ඇය කියන්නේ she වර්තමාන කාලයක අරගෙන මුලින් will දාපුවාම විකුණාවි කියන තේරුම තමයි එන්නේ. එතකොට මේක past participle එක විකුණලා කියන තේරුමනේ. ඒක මේ පාවිච්චි කරන්නේ. අනාගත කාලයකට පාවිච්චි කරන්නේ වර්තමානයකට will දාලා. she will sell මොනවද? flowers. ඇය මල් විකුණාවි. she will sell flowers. ඇය මල් විකුණාවි. right. හරි. අපි උදාහරණ වාක්‍ය ටිකක් හදමු. අපි ගමු මේ වාක්‍යය. ඔහුගේ ගමේ
ඉඩමක් වගා කළා. වගා කළා. මුලින්ම අපි අඳුර ගන්න ඕනේ අද පාඩමේ විදිහට මේකේ ක්‍රියාපදය මොකද්ද? මේකේ ක්‍රියාපදය මොකද්ද කියන එක අඳුර ගන්න ඕනේ. වගා කළා කියන එක තමයි මේකේ ක්‍රියාපදය. එතකොට අපි අර ෆෝම් 3 දැනගන්න ඕනේ. මොනවාද අපේ ෆෝම් 3? වගා කරනවා කියන ක්‍රියාපදයේ ෆෝම් 3. වගා කරනවා, ඊළඟට වගා කළා, ඊළඟට වගා කරලා. වගා කරලා. මේ මොනවාද? present past participle. මේකේ වචනේ තමයි cultivate. 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 මේකේ past tense එක තමයි cultivated. cultivated. ඒතර මේක cultivate කියන වචනේ අගට ed දාන්න ඕනේ. හැබැයි e තියෙන හින්දා d විතරයි වැටලා තියෙන්නේ. මේක තමයි past tense එක cultivated. වගා කළා. වගා කරලා කියන එකටත් අපි පාවිච්චි කරන්නේ cultivated. ඒ වචනේමයි. මේක ඒ type එකේ එකක්. එතකොට cultivate, cultivated, cultivated. මේක ඔළුවේ තියාගන්න ඕනේ. ඒතර මේකෙන් අපිට ඕන එක අපි දැන් select කරගන්න ඕනේ. ඔහුගේ ගමේ ඉඩමක් වගා කළා. වගා කළා කියලා කියන්නේ වර්තමාන කාල නෙවෙයි අතීත කාල වගා කළා කියන්නේ. එහෙනම් මේ තුනෙන් වගා කළා කියන එකට අදාළ cultivated කියන වචනේ අපි ගන්නවා. ඒක තමයි ක්‍රියාපදේ. cultivated. නමුත් මුලින් එන්න ඕනේ මොකද්ද? උක්තේ කවුද කරන්නේ? ඔහු කියන්නේ he. H capital මුල නිසා. he cultivated. වගා කළා. මොකද්ද වගා කළේ? ඉඩමක්. කොහෙද? ඔහුගේ ගමේ. ඉඩමක් කියනවා. ඉඩම කියන්නේ land. ඒකේ පළවෙනි ප්‍රභේදය a land කියන වචනේ. a land. එතකොට he cultivated a land. a land කියන්නේ ඉඩමක්. a land කියන්නේ ඉඩමක්. ඉඩමක්. ඔහුගේ ගමේ. ඔහුගේ ගමේ නම් his village. හැබැයි his village කියන්නේ ඔහුගේ ගම. ගමේ කියන්නේ ගම ඇතුලේ. එහෙනම් in කියන ප්‍රිපොසිෂන් එක එන්න ඕනේ. in his village කියන්නේ ඔහුගේ ගම ඇතුලේ, ඔහුගේ ගමේ. ඔව් අපි තව උදාහරණයක් කතා කරොත් අපි කියමු මේකෙම අනාගත කාලය වාක්‍ය කියන අනාගත කාල වාක්‍ය කියවෙන විදිහට අපි උදාහරණයක් කතා කරමු. මගේ යහළුවා ඔහුගේ විවාහයෙන් පසුව ඔහුගේ ගමේ ඉඩමක් වගා කරાવી. දැන් මේ වාක්‍ය ටිකක් දිගයි. වාක්‍ය දිග වුණාට සරලයි. මේකේ දැන් ක්‍රියාපදේ අපි හොයාගෙන ගියොත් ක්‍රියාපදේ වගා කරાવી කියන එක. ඒ කියන්නේ මේක වර්තමානත් නෙමෙයි අතීතත් නෙමෙයි මේක අනාගත කාලය. එතකොට will එක වර්තමාන කාල ක්‍රියාපදේම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. අපි වාක්‍යයේ cultivate තමයි වගා කරනවා කියන එක මේක will එක දාපුවම will cultivate. එතකොට මේක will cultivate කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපේ උක්තය හෙවත් subject එක මගේ යහළුවා. ඒක කොහොමද කියන්නේ? my friend. එතකොට ක්‍රියාව තමයි වගා කරાવી. will cultivate. දැන් අපි ඊටු ටික ගැට ගහලා ලියමු මෙතන. ඔහුගේ විවාහයෙන් පසුව ඔහුගේ ගමේ ඉඩමක්. මේක එක කොටසක්. මේ වගේ කොටස් මේ කෑලි තුනේ කොටස් ලියන හැටි අපි පළවෙනි පාඩම් මාලාවල් වලම කතා කරා. පළවෙනි හෝ දෙවෙනි එකේ. එතකොට ඒව බලපුවම ඔයාලට මේවා ලියන හැටි පුරුදු වෙනවා. ඒවා පුරුදු වෙලා තමයි ඉන්නේ මේ පිළිවෙලට ඉගෙන ගන්න ඕන. දැන් මේකේ ඔහුගේ විවාහයෙන් පසුව. මේකේ නාමපදයේ තමයි විවාහය. මොකද්ද ඔහුගේ විවාහය? ප්‍රිපොසිෂන් එක පසුව. විවාහයට කියන්නේ marriage. ඕකේ? marriage කියලා කියන්නේ. එතකොට ඔහුගේ විවාහය නම් his marriage. විවාහයෙන් පසුව නම් පසුව කියන්නේ after his marriage. ඔහුගේ විවාහයෙන් පසුව. අපි ඊළඟ කොටස ලියමු. ඔහුගේ ගමේ ඉඩමක්. මේකේ නාමපදයේ ඉඩමට කියන්නේ land.
ඉඩමක් නම් a land. ඔහුගේ ගමේ නම් in his village. ඔහුගේ ගමේ ඉඩමක්. a land ඉඩමක් කියන්නේ a land කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔහුගේ ගමේ නම් in his village. දැන් අපිට මේ වගේ විශාල වාක්‍ය ලිවීමේ හැකියාව හම්බ වෙනවා මේකෙන්. My friend will cultivate after his marriage a land in his village. මේකම අපිට මාරු කරලා ලියන්න පුළුවන්. තව my friend will cultivate a land in his village මේක මුලට දාලා after his marriage ඒක අගට දාලා ලියන්න පුළුවන්. දෙකෙන්ම එකම අදහස ප්‍රකාශ වෙනවා. අපි තව උදාහරණ බලමු. රියදුරා කැලය දෙසට ඔහුගේ වාහනය පැදෙව්වා. රියදුරා කැලය දෙසට ඔහුගේ වාහනය පැදෙව්වා. දැන් මේකේ ක්‍රියාපදය තමයි පැදෙව්වා කියන එක. පැදෙව්වා කියන්නේ ඩ්‍රයිවිං කරනවා කියන එකනේ. මේ ඩ්‍රයිව් කියන එක තමයි ක්‍රියාපදය. මේ ක්‍රියාපද තුන ගැන අපි කතා කරොත් අර ඉස්සෙල්ලා කියපු විදිහට වර්තමාන, අතීත සහ අනාතීත කියන තුන ගැන කතා කරොත් කොහොමද අපි ලියන්නේ? අපි ලියන්නේ drive, drove, driven. drive කියන්නේ පදවනවා, drove කියන්නේ පැදෙව්වා, driven කියන්නේ පදවලා. මම ලියන්න මේක පදවනවා, පැදෙව්වා, මේක පදවලා. මේක past participle. මේක present tense. මේක present tense, මේක past tense, මේක past participle. කියන්නේ වර්තමාන, අතීත, අනාතීත. එතකොට මේ අපි දැන් ලියන්න යන වාක්‍ය තියෙන්නේ පැදෙව්වා. ඒ කියන්නේ අතීත කාලේ. එතකොට drove කියන ක්‍රියාපදය තමයි අපිට ඕන වෙන්නේ. drove කියන එක. අපි drove කියන එක use කරලා මේක ලියමු. අපේ උක්තය හෙවත් මේක කරන කෙනා subject එක තමයි රියදුරා. එහෙනම් අපිට කියන්න පුළුවන් driver. දැන් ක්‍රියාපදය ගමු. පැදෙව්වා කියන එක drove. driver drove. මොකද්ද පැදෙව්වේ? vehicle එක. ඔහුගේ vehicle එක. his vehicle. ඊළඟ කොටස කැලය දෙසට. කැලය තමයි මේකේ නාමපදේ. කැලයට කියන්නේ forest. දෙසට කියන්නේ preposition එකක් towards. එතකොට අපිට කියන්න පුළුවන් towards the forest. එහෙම නැත්නම් towards the forest. එහෙම නැත්නම් jungle කියලාත් කියනවා, forest කියලාත් කියනවා. දැන් අපිට simple වාක්‍ය ලියන්න මේ මගින් හැකියාව ලැබෙනවා. ඒතර අද පාඩම අපි ඉගෙන ගන්නේ ක්‍රියාපද verbs වර්තමාන, අතීත සහ අනාතීත වශයෙන් යොදා ගන්න හැටි. right, දැන් අපි කතා කරමු අපිට නිතර භාවිතා වෙන ක්‍රියාපද කිහිපයක් මේ ආකාර තුනට තියෙන විදිහ. මේ ක්‍රියාපදවල මේ ආකාර හොඳට මතක තියාගන්න ඕනේ. පාඩමේ කටපාඩමේ තියාගන්න එක තමයි හොඳ. මොකද යම් කිසි අවස්ථාවක අවශ්‍ය වුණාම ඔයගොල්ලන්ට ඉබේම මතක් වෙලා එන්න ඕනේ මේකේ වර්තමාන කාල ක්‍රියාපදයේ අතීත කාල සහ අනාතීත කාල තුන. අපි හදනවා කියන ක්‍රියාපදයේ සැලකුවොත් හදනවා කියන්නේ make. මේකේ past tense එක made, හැදුවා. එතකොට past participle එකත් made, made. මේක ඔළුවේ තියෙන්න ඕන රටාවක් විදිහට. කනවා කියන එක ගැන අපි කතා කරන්නේ. play සෙල්ලම් කරනකොට play, සෙල්ලම් කරලා ඉවරයි නම් played, සෙල්ලම් කරලා. past participle එකත් එහෙමයි. යමක් ගන්නවා get කියලා අපි කියනවා. get කියන එකේ past tense එක got, past participle එක ඒකත් gotමයි. ඊළඟට sell කියන එක විකුණනවා. sell, sold. ඊළඟට අපි හිතමු බොනවා කියන එක drink කියන එකේ past tense එක drank. මේකේ past participle එක ඒකම නෙවෙයි drunk.
අන්න ඒක වෙනස් වුණා. එතකොට මේකේ ලොකු අපිට හරියටම මේකේ රටාවක් අඳුන ගන්න අමාරුයි. ඒ නිසායි මතක තියාගන්න කියලා කියන්නේ. අපි කියනවට මොකද්ද කියන්නේ? say කියන එකේ past tense එක said. said said. past participle එකත් said my. තව එකක් ගත්තොත් හමු වෙනවා meet. හමු වෙනවා. meet එක හමු වුණා met. හමු වෙලා ඒකත් met my. අපි දෙනවා කියන එක give. past tense එක gave දුන්නා. past tense එක gave දුන්නා. දීලා නම් given. ඊළඟට run කියන එක අපි කලින් කතා කරා. walk කියන එක ඇවිදිනවා. walk walk walk. මේකේ past tense එක walked. past participle එකත් walked. ඊළඟට අපි work කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ වැඩ කරනවා. worked. ඒකේ past tense එක worked. ඒ වගේම past participle එකත් worked my. speak අපි කතා කරනවට කියන්නේ speak. ඒකේ past tense එක spoke. past participle එක spoken. past participle එක spoken. ඊළඟට කඩනවට කියන්නේ glass එකක් කඩනවට කියන්නේ break. break break කඩනවා. ඊළඟට මේකේ past tense එක broke. past participle එක broken. අන්න ඒක පොඩ්ඩක් වෙනස් වුණා. break broke broken. break broke broken. ඊළඟට මිලදී ගන්නවා. buy මිලදී ගත්තා. bought baught bought. මිලදීගෙන baught bought. past participle එකත් bought my. buy bought bought. ඊළඟට bring කියන එක. bring කියන්නේ ගේනවා. bring එකේ past tense එක brought brought. brought එකේ past participle එකත් brought brought my. ඊළඟට clean පිරිසිදු කරනවා. clean clean කියන එකේ past tense එක cleaned. සමහරු කියන clean clan clung කියලා. drink drank drunk කියලා වගේ. එහෙම නෙවෙයි මේ clean එකේ past tense එක cleaned. ඒක ed වලින් තමයි past tense එක එන්නේ. ඒ වගේම past participle එකත් cleaned my. ඊළඟට අතු ගන්නවට කියනවා sweep කියලා. sweep එකේ past tense එක swept. ඊළඟට මේකේ past participle එකත් swept my. okay අපි තව දෙකක් කතා කරමු. sleep කියන එක නිදා ගන්නවා. sleep ඒකේ past tense එක slept. past participle එකත් slept my slept slept. අපි ගොඩනගනවා ගයක් වගේ එකක් build කියලා කියන්නේ build. build එකේ past tense එක built. t අකුරක් කියන්නේ built. past participle එකත් built my. දැන් අපිට වාක්‍ය ලියන්න මේවා යොදා ගන්න පුළුවන්. අපිට මේ ಜಾති තුනනේ පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය නිර්මාණය කරද්දී මේ simple present tense වලදී මේ කොටස අපි පාවිච්චි කරනවා. මෙන්න මේ කොටස past tense වාක්‍යයක්. අතීත කාල වාක්‍ය නම් මේක පාවිච්චි කරනවා. අනාගත කාල නම් will එක මෙන්න මේ present tense කොටසම තමයි අපි පාවිච්චි කරන්නේ. මේක අපිට ඕන වෙනවා කරලා යමක් කරලා කාලා සෙල්ලම් කරලා අරගෙන විකුණලා බීලා ඒ වගේ ඒක විශේෂිත වාක්‍ය රටාවම් වලින් පාවිච්චි වෙනවා. මම ඒක ගැන පස්සේ කියලා දෙනවා. මේ past participle පාවිච්චි වෙන එක ගැන කොහොම හරි දැනට කතා කරන්නේ මේ ටික වාක්‍යවල යොදා ගන්න හැටි. මේක හැබැයි කටපාඩමින් වගේ මතක තියාගන්න ඕනේ. එතකොට තමයි නිතර ප්‍රැක්ටිස් කරද්දී අපිට අවශ්‍යතාවය අනුව මේක මතක් කරගන්න පුළුවන්. මේ ටික අපි කියවගෙන ගියොත් මුලින්ම තියෙනවා make made made. play played played. get got sell sold sold. drink drank drunk. say said said. meet met give gave given. walk walked walked. work worked worked. speak spoke spoken. break broke broken. buy bought bought.
bring, brought, brought, clean, cleaned, cleaned, sweep, swept, swept, sleep, slept, slept, build, built, built. තව කිහිපයක් එකතු කරොත් කපනවට අපි කියනවා cut. කැපුවටත් කියන්නේ කට්මයි. කපලා නම් ඒත් කට්මයි. present past participle. past participle. present past tense past participle. cut cut cut. කැපුවා කපනවා කැපුවා කපලා. ඊළඟට ගන්නවට කියන්නේ take. ගත්තා took. අරගෙන නම් taken. ඊළඟට පීනනවට කියන්නේ swim. පීනුවට swam. some. පීනලා. සින්දු කියනවට sing. සින්දු කිව්වට sang. සින්දු කියලා sung. sing sang sung. ඊළඟට නටනවට අපි කියනවා dance කියලා. dance dance. ඒකේ past tense එක danced. past participle එකත් danced my ed පාවිච්චි කරනවා. ඊළඟට විනාශ කරනවට අපි කියනවා destroy. destroy. ඒකේ past tense එක destroyed. past participle එකත් destroyed my. ඊළඟට අපි අත්අඩංගුවට ගන්නවට කියන arrest. arrest. ඒකේ past tense එක arrested. arrested. ඒකේ past participle එකත් arrested my. ඊළඟට යමක් ඉවර කරනකොට අපි කියනවා finish. ඉවර කරා නම් finished e අකුරක් එනවා. sorry. finished. ඉවර කරලා නම් finished my past participle එකත් finished my. එතකොට අපිට මේවා පාවිච්චි කරලා වාක්‍ය රටා හදන්න පුළුවන්. තව ඕගොල්ලෝ නොදන්න වචනයක් එදිනෙදා හම්බුනොත් මේවා පාවිච්චි කරන්න පුළුවන් අදට. මීට අමතරව ඕගොල්ලෝ නොදන්න එකක් අහුනොත් ඔගොල්ලෝ ටක් ගාලා Google කරලා බලන්න. ඔගොල්ලෝ ගාව තේ ස්මාර්ට්ෆෝන් තියෙනවා, කම් ලැප්ටොප් තියෙනවා. ඕන එක ගහපු ගමන් මේ වර්ග තුන එනවා. ඕනම ක්‍රියාපදයක සිංහල ඉංග්‍රීසියට පරිවර්තනය කරන ඩික්ෂනරි තියෙනවා. ඒවා යූස් කරන්න පුළුවන්. වැදගත් දේ එදිනෙදා මේවා පාවිච්චි කරන එක. එතකොට ඔයාලා නොදන්න ක්‍රියාපද නිකන් මෙහෙම හිටියට හම්බෙන්නේ නැහැ. ඔයාලට එදිනෙදා ජීවිතේ කතා කරන්න ඕන වුණාම තමයි මම මේක දන්නේ නැහැ නේ. මාර වැඩේ කියලා ඔලුවට යන්නේ. එතකොට තමයි ඒක හොයාගන්න ඕනේ. එතකොට මේ හොයාගද්දි මේ ආකාර තුනම හොයාගෙන නිවැරදිව ඔලුවේ තියාගන්න. ඊට පස්සේ ඒක එදිනෙදා ජීවිතේදී ආපහු ඕන වුණොත් අපිට වාක්‍යයක පාවිච්චි කරන්න පුළුවන්.